උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අතුරුගිරියේ පදිංචි ඩී.ආර්. අබේදීර මහත්මිය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පරලොව සැපත් ධනපාලි වික්‍රමසිංහ මෑණියන්ට හා ඩැනි අබේදීර පියාණන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. ඩී.ආර්. අබේදීර මහත්මියගේ පවුලේ අයගේ ග්‍රහාපල දුරු වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මැයි මාස 31 වන දිනට ජන්මදිනය යෙදුන මියුනි දිනිතිකා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දැනට රෝගාතුර වී ප්‍රතිකාර ලබන සුනේත්‍රා වීරසේකර සොහොයුරියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. කොරෝනා උදුරින් පීඩා විඳින සියලුම ලෝකවාසී ජනතාවට නිරෝගී සුවය පිණිස හේතු වාසනා වේවා. දෙපාර්ශ්වයේම නමින් පරලොව සැපත් සියලු සහෝදර සහෝදරියන් හා ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනුපසමා රාමා භික්ඛවේ පජා අනුපසම රතා අනුපසම සම්මුදිතා සතතාගතෝ උපසමාය ධම්මං දේශිය මානෝ සුස්සුසති සෝතං ඕදහති අඤ්චිත්තං උපට්ඨපේතිති. රූපවාහිනී නාලිකාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුලින් මෙම ධර්මදේශනාව විකාශනය කරවාගෙන දහම් දානයක් ධර්ම දානයක් දෙමින් සකී අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු තබා සිටින්නා වූ සදහැවර පින්නතුන් ප්‍රමුඛ සදහම් ලැබී සදහැවර පින්නතුනි, පසුගිය කාලවකවානුවලදී තථාගතවරයෙක් බුදුවරයෙක් ලොව පහළ වීම තුළ සිදුවෙන්නා වූ අසිරිමත් සිදුවීම් වගයක් පිළිබඳව තථාගතයන් වහන්සේම දේශනා කරලා තිබෙන බව සඳහන් කරමින් ආශ්චර්ය අద్භූත නම් වූ සූත්‍රයක් ආශ්‍රයෙන් මම කරුණු දෙකක් ධර්මදේශනා වශයෙන් පැහැදිලි කළා. නමුත් ඒ ආශ්චර්ය අද්භූත ධර්ම සිදුවෙන්නේ දෙකක් නෙමෙයි හතරක්. ඒවා හතරම එක දවසට කිව්වම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් වෙන්නේ නැත නිසා ඒ අයට අදාළ ආකාරයෙන් පැහැදිලි කරන්න තමයි අපි කාලය යොදාගත්තේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මිනිසාගේ හැටි පළමුව කියලා දෙනවා. ප්‍රජාව. ඒ අනුව මම මුලින් ගත්ත ධර්මදේශනා දෙක හෝ එකකට ඔබ සවන් දුන්නා නම් භවා රාමා භික්ඛවේ පජා සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේසේති ආලයා රාමා භික්ඛවේ පජා සා තථාගතෝ ආල විනය ධම්මං දේසේති කියන මේ පාත්‍රකා පාඨ දෙක ඔස්සේ කළ ධර්මදේශනාවන් සවන් දෙන්න ඇති. තවත් පදයක් ඔස්සේ ඒම තවත් තීව්‍ර කරලා පැහැදිලි කරන්න තමයි මේ ඊළඟ ආශ්චර්ය අද්භූත ධර්මයේ පැහැදිලි කරන්න තමයි අද කල්පනා කරන්නේ. මම අර හැමදාම කියන දේ කියනවා. තථාගතවරු ලෝකේ දකින්න විදිහක් තියෙනවා. මිනිස් සිත. උන්වහන්සේලා හමු වෙන්නට පෙර මිනිසා විවිධ පැතිකඩවල් ඔස්සේ දියුණු වෙලා හිටියට ඒ දියුණුව සියල්ල කූඩුවක් තුල. ඔය
හිර කූඩුවක් තුළ අපට හදන්න පුළුවන් සැපයෙන් නඩු සැපයෙන් වැඩි ලස්සන පරිසර සහිත වෙන වෙනම නවත්තන්න පුළුවන්. නමුත් ඔවුන් ඔක්කොම හිරේනේ ඉන්නේ. අනේ වගේ ප්‍රජාවගේ දියුණුව ප්‍රජාවගේ අනුගමනීය ප්‍රතිපදාව තුළ සමාජයට යම් යම් මෙහෙවරවල් සිදු වුණාට අහිලෞකික පාරලෞකික වශයෙන් ඔවුන් බන්ධනයක් තුළ ඇරුණහම බන්ධනෙන් මිදෙන්න පුළුවන්කමක් කාටවත් ලැබිලා නැති බව තමයි තථාගතයන් වහන්සේගේ ඥාන දර්ශනය. ඒ තමන් වෙත පැමිණි පුද්ගලයාට ගැළපෙන ආකාරයෙන් පැහැදිලි කිරීම තමයි ඔබ මෙතනයි ඉන්නේ. වාඩි වෙලා ඉන්න තැන නෙමෙයි ඔබ දැන් මෙතනයි ඉන්නේ කියලා පෞකාරයාට පින්කාරයාට ධානලාභියාට ඔහුගේ තත්ත්වය පැහැදිලි කිරීම තමයි පළමුවෙන්ම කරන්නේ. ඒක ඇත්ත නම් ඔහුට ඇත්තනේ. දැන් මෙහෙමත් පාරක් තියෙනවා උතනින් ගැලවෙන්න කියලා උන්වහන්සේගේ දර්ශනය ඉදිරිපත් කරනවා. මේකම තමයි සූත්‍ර දේශනාවල වෙලා තිබෙන්නේ. ඔබත් ඔබට අදාළ මේ ගමනේ ඔබ කොතරම් හොඳ වුණත් උගත් වුණත් ධනවත් වුණත් බුද්ධිමත් වුණත් ඔබ තුළ තියෙනා වූ නොදන්නා වූ ප්‍රමාදී බවක් පිළිබඳව ඔබට අදාළ මාත්‍රකාවක් ඔස්සේ තේරුම් ගන්න. එතකොට ඔබට තේරෙනවා බුදුබණ. දැන් එතකොට තේරෙනවා මේ උගුලෙන් ගැලවෙන්න තමයි අපට තෙරුවන් සරණ ඕනේ කියලා. කටට එනවට කී කියා ඉන්න හරි උදේ දවල් හවස කියන්න හරි අනුන් කියනවට කියන්න හරි නෙමෙයි මේ උගුලෙන් ගැලවෙන්නට. කොහොමද මේ තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීම තුළ පවතින්නේ? මහණෙනි මේ මිනිස් සමාජයේ ප්‍රජාව අනූපසමා රාමා භික්ඛවේ පජා. මේ පදේ සිංහලට තේරුම් ගන්න ඕන ඔබ ළඟ සිදුවෙන දේ. සාමාන්‍යයෙන් අපි මේ අයන්න අයින් කරලා මේ වචනේ හොයාගමුකෝ. එතකොට ලේසි. උපසමය. දැන් උපසමය තව තැනකට සම්බන්ධ කරලා බලමු අපි. තේසං වූපසමෝ සුකෝ අන්න තියෙනවා තැන. ඒවායේ සංසිඳීම සැපයි. ඒවාය කියන්නේ මොනවද කියලා මෙතන මම පැහැදිලි කරන්නේ නැහැ. නමුත් අර උපසම කියන පදයේ තේරුම කිසියම් සංසිඳීමක්. ඒ සංසිඳීම බුදුවරුන්ගේ මාර්ගය. ප්‍රජාව අනුපසමාභික්‍රාමා භික්ඛවේ පජා. ඔවුන් ස්ථිර නවාතැන්පතක් නිවසක් වේ. ආරාමා කියන එකේ තේරුම ස්ථිර කොට ගැනීමක්, නවාතැනක් කොට ගැනීමක් නැත්නම් අල්ලා ගැනීමක් කියන අර්ථයේ ප්‍රජාව නොසන්සිඳීම තමන්ගේ ජීවිතයේ ආත්මය කොට ගත්ත කොටසක්. අනුපසම රතා. ඒ අනුපසමය කෙරෙහිම ඇලුනේ වෙයි. අනුපසම සම්මුදිතා. ඒකෙන්ම සතුට උනේ හොයයි. නොසන්සිඳීමට ඇලී නොසන්සිඳීමෙන් සතුට හොයන්නා වූ පිරිසක් කියලා ප්‍රජාව සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ පෘථග්ජන ප්‍රජාව සම්බන්ධයෙන් සහතිකයක් දෙනවා. දැන් මේක ඔබ ළඟ තියෙන හැටි ඉගෙන ගන්න. එයම දුකට හේතුවත් දැන ගැනීමයි. දැන් බලන්න මොකද්ද මේ නොසන්සිඳීම කියලා කියන්නේ? නොතිත් ආසාව පොදි බැඳගෙන ඉන්නේ එහෙත් යනදාට මොනවද ගෙන යන්නේ කියලා ওই පුවත්පතක තිබිච්ච කවිපද දෙකක් මට මතක් වෙනවා. ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට මොකද කරන්නේ? ආශාවන් ඉටු කර ගන්න ලබනවා. බලාපොරොත්තු ඉටු කර ගන්න ලබනවා. විතරක් නෙමෙයි තව එහාට බලාපොරොත්තු තියනවා. මේ බලාපොරොත්තු ඉටු කරගෙන යන ගමනේදී ඔබට කවුරු හරි හම්බ වෙනවද පෘථග්ජන සමාජය තුළ 100% බලාපොරොත්තු ඉටු කරගත්ත අය? අධ්‍යාපනය,
එකෙන් පටන් අරන් පහේ ශිෂ්‍යත් තරඟය හරහා සාමාන්‍ය පෙළ උසස් පෙළ උපාධිය PhD උපාධිය දක්වා මොය යන්න ඕන කෙනෙකුට මොලේ තියෙනවා නම් මුදල් තියෙනවා නම් යන්න පුළුවන්. මිරිඟුව හැම විටම ඈතින් පේනවා යන්න යන්න ලං වෙන්නේ නැහැ වගේ මේ ආපු තැන් වල ආපු අයට තව එහාට තියනවා කියලා පේනවා ඇතිවීමක් නැහැ. මේ රටේ ජීවත් වුණ ප්‍රසිද්ධ ගායක ගායිකා නළු නිලි ආදී කොට ඇති මේ අයගේ ප්‍රකාශයන් මම ඉඳලා හිටලා දැකලා තියෙනවා. යම් තමත් දුරට ආපු අය තෘප්තිමත් වෙන්නේ නැහැ. තව එහාට තවට බැරි ගියලා තිබෙනවා. ධනෝපායන ජීවිතය බවට පත් කරගත් අය ඒ සඳහා සියලු කාලය ධනෙ සම කැප කරලා දහස්පතියෝ ලක්ෂපතියෝ කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ ඊට එහාට තව වචන තියෙනවා නම් ඇති කියපු අය ඉන්නවද? මේක හැම ශේස්ත්‍රයක් සම්බන්ධ මේ උදලා බලන්න. ඒ බාහිරින් මම කතා කළේ. ගෙවල් හදලා වාහන ආරන් එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් අරගෙන තව මොනවා හරි ලැබෙන දෙන දේවල් අනුව මම දකිනවා. පුංචි පැල්පතක ඉන්නවා. හොයාගන්න ටිකත් ඇති කන්න ගෙදරත් ඇති. නමුත් මැදපෙරදිග පැත්තට ගිහින් එහෙ තියෙන සම්පත් සහ ලැබෙන වැටුපාරකම් බලපුවාම දැන් ගෙදරත් මදි කන ජාතිත් මදි. ඊට වඩා ලොකු එකක් හදන්න. රැකියාවක ඉන්නවා. ජීවතුත් වෙනවා මැරිලා නැහැ. නමුත් ආදායම් මාර්ගය හොඳ වෙනවා නැත්නම් රැකියාව උසස් වීමත් තුළ විශාල වශයෙන් ආදායම් හම්බ වෙනවා. දැන් මදි. ගෙත් මදි, කෑමත් මදි. දැන් ඊට වඩා දෙගුණයක් හතර ගුණයක්. සමහර විට දෙන්නෙක් හතර දෙනෙක් ඉන්න පවුලට පර්චස් 80ක විතර ගෙවල් මේ ලංකාවේ හදලා තියෙනවා. ඊළම හම්බ වෙන්නේ පර්චස් 80 නම් 80ටම ගයක් හදනවා. අනේ විදිහට මේ ප්‍රජාව හිතන හැටි මේ පෙන්වන්නේ. ඒ නිසා මේ සෑහීමට පත්වීමට බැරි බව උපන්ගේ දෝෂය බවට පත් කරගත්තා වූ පිරිසක් ගැන තමයි බුදුන් වහන්සේ ප්‍රජාව කියලා කියන්නේ. අපි තව ටිකක් ඒක විස්තර කරගන්න බලමු. මේ නිසා සිදුවෙන යහපතට වඩා අයහපතක් සිදුවෙනවද කියලා. පස වැස්සෙන් පස්සට වැටි සෝදායාමෙන් පස වැලි බවට පත්වී මේවා ඇලදොලොලට එකතු වෙනවා. මේවා ගංගාවල් ලස්සන කරමින් සුදු වැලි තලා පිරීලා තියෙනවා. මගේ ළමා කාලේ දැකලා තියෙනවා. පස්සේ කාලේ මටම දුක හිතිලා තියෙනවා මේ ගංගා කොමලියන් මේ තරම් කෙසඟ වෙලා කැත වෙලා ඉන්නේ ඇයි කියලා. අසීමාන්තික ලෙස වැලිගොඩ දාන්න ගිහින් අන්තිමට කාදනය සමග ගඟ කැත වෙලා වැලිලි ඇත්තෙම නෑ දැන්. එක්දහස් 956 60 මං හිතන්නේ කාලෙ වෙන්න ඇති. ඔය රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ මං හිතන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට හිටපු මන්ත්‍රීවරයෙක් වශයෙන් තමයි සජෝන් කොතලාවල හිටපු අගමැතිවරයෙක් නියෝජනය කරලා තියෙන්නේ. මේ මම ඇත්ත කතාවක් කියන්නේ. මමගේ කනට කොහෙන් හරි කවදා හරි ඇහුණා නම් අදාළ දෙනට මතක් වෙනවා. එතුමන්ගේ කුරුණෑගල නවාතැනට ගම්වාසීන් පිරිසක් යනවා අවසරයක් ඉල්ලා ගන්න. සොකීය ගමේ වෙල්යායේ ගම ඊට උඩින් තියෙන කඳුයාය හේන් කොටා ගන්න අවසර ගන්න. ප්‍රධානියා මුණගස්සල හමු වෙලා අහපු දේ තමයි උඹලගේ අනාගත පරම්පරාව විනාශ වෙනවට කැමතිද? එහෙමයි අහන්නේ. නෑ. එහෙනම් ඕක කොටන්න එපා. ඔය වැවත් හින්දනවා කුඹුර ටිකක් කාන්තාර බවට පත් වෙනවා කියලා දුන්න නැතුව ආපහු වෙව්වා. අර එපාපු කියප එක
හැව්වේ නෑ. මිනිස්සු එකතු වෙලා වටේම ගිහිල්ලා මේ කඳුවේ ආය කොටලා හේන් බවට පත් කරලා ඊට පස්සේ මොකුත් නැති අර කෙස් නැති හිසක් බවට පත් කළා. දැන් කන්දට වැටිලා සංරක්ෂණය වෙන ජලය පොළොවේ යරට ගිහින් උල්පත් මගින් ඇවිදින් වැව පිරලා සති දෙකක් මාසයක් පුරා කුඹුරේ හරහා ගලන ජලය දැන් නැහැ. දැන් අහස් ජලයෙන් වැඩ කරන්න ඕන වැවක් වෙන නෑ වෙන පොඩි එකක් තිබුණාට දැන් හැමදාම කුඹුරු හදනවා පැහෙන්න ඉස්සෙල්ලා මැරෙනවා. අර දෙකන්නම වැඩ කරපුවා. දැන් මම මේක දකින්නේ 80 90 කාලේ ඒ සිද්ධියේදී තමයි මට ওই කතාවත් කිව්වේ. එතකොට වැඩි කණ්ඩ ගිය රටේ ඉබ්බකාපි පිටිගැටේ කියලා කතාවක් අහලා තියෙනවා. මේ සංරක්ෂණය පරිසර සංරක්ෂණය පිළිබඳ අවබෝධයක් නැති අය පරිසරයේ වනසා ගන්නවා. මොකද්ද මේ අනූපසමා රාමා සංසිඳෙන්නේ ඇති වෙන්නේ නැහැ. වැවකට උඩු පැත්තෙන් සංරක්ෂිත ප්‍රදේශයක් තියෙන වැවුතාවුල් හෝ රක්ෂිත වනාන්තර. ඒක කප එක්ක ගොවිතැන් කරයි නැත්නම් ඒකේ හෝටල් හදයි. අන්තිමට ජලජ සක්ෂිත ප්‍රදේශයක් නැතුව යනවා. මේ විදිහට අපි දකින්නේ මේ නොකල යුතු දේවල් කරමින් මෝඩකම් කරන සමාජයක් මේක. එනිසා මේ මිනිස්සුන් මේ නොසන්සිඳීම හමුවේදී මෝඩකම් කරනවා. ඒක තේරෙන්නේ නැහැ. තමන්ගේ මේ හැඟීම් ආසාවන් බලාපොරොත්තු නොසන්සිඳීම හමුවේදී කවදාවත් උන්ට කෙලවර නෑ. මිරිඟුව එහා පේන්නේ තව එහාට යන්න ඕන. මම උදාහරණ කීපයක් විතරක් ඉදිරිපත් කළේ. තව ඕන නම් ඕන තරම් හොයන්න පුළුවන්. අතීතයෙන් ගන්න පුළුවන්, වර්තමානයෙන් ගන්න පුළුවන්. දැන් ඕක ඔය බාහිර ක්‍රියාකාරකමට එහා පැත්තට ගිහින් මිනිස් සිත පිළිබඳ විවරණයක් කරන්න ඕන. එතකොට තමයි මේක තේරෙන්නේ. ඇයි මරීච කූපමා සංඥා කියලා තියෙන්නේ? සංඥා කියන්නේ ඔබට හඳුනන දේ. ඒක හැමදාම තියනවා වගේ පෙවුනට නැති දෙයක් කියලා තියෙනවා. අපට ස්වභාව ධර්මයේ දායාදේ මත අපේ කර්ම ශක්තියේ ඵලයක් වශයෙන් මව්පියන්ගේ උදව්වෙන් ජීවිතයක් ලැබිලා තියෙනවා. අවුරුදු 70ක් 80ක් ජීවත් වෙන්න බලපත්‍රයක් හම්බ වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම බලපත්‍රය අවලංගු වෙනවා ඉස්සරහට. ඒ බලපත්‍රය දීලා තියෙන්නේ මේකේ ජීවත් වෙමින් බෙදා හදාගෙන පරිසරයට සමාජයට කාටවත් අසාධාරණයක් කරන්න නැතුව ජීවත් වෙන්න. මොනවාද බලපත්‍රය ආයත ලෙස පාවිච්චි කරනවා. ඉතින් ආයත ලෙස පාවිච්චි කරපුවම දඬුවම් දෙන්නේ නැද්ද රජයක්? මං කියන්නේ රජයේ බලපත්‍ර ආයත ලෙස පාවිච්චි කළොත් වරදක්. ඒ වගේ ජීවන බලපත්‍රය කෙරෙන්න ඕන දේ කරගන්න නැතුව වෙන පැත්තකට පාවිච්චි කරපුවම කර්ම විපාක නම් න්‍යාය යටතේ මේ බලපත්‍රය දීලා තියෙන නිසා අදාළ කර්මයට විපාක මෙලොව සහ පරලොව වශයෙන් අනාගතයට බාර ගන්න වෙනවා. පුදුම න්‍යායක් මේක. එහෙමනම් අපට මේ ලැබිලා තියෙන සීමා සහිත සම්පත්, ඒ වගේම අපට අවශ්‍ය සීමා සහිත උපයා ගැනීම ටික කෑමට, ඇඳීමට, නිදා ගැනීමට, හෙත් ගැනීමට අවශ්‍ය මූලික කාරණා උපයා සපයා ගන්නට එපයි කියලා උගන්වන දහමක් නෙවෙයි බුදු සමය. නමුත් ඒවායේ අවශ්‍යතාවය ඉක්මවායන් ඒවා ගොඩගසා ගැනීමට, ප්‍රදර්ශනය කිරීමට, අනුන්ට රිදවීමට, වෙනත් අරමුණු ඉටු කර ගැනීම, අනුන්ට පෙන්වීම සඳහා යොදා ගන්න ගියාපුවාම දැන් සීමාව ඉක්මවා ගිහින් නේද? කවුද මේ ලෝකේ එහෙම ගිහින් ඇති උනේ? දැනට ඉන්න පළවෙනි ප්‍රකෘතිපතියා දැන් ඇති කියලා කියයිද? එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න හොඳම රූ රැජින මට දැන් ඇති කියලා කියයිද? උගතා මට දැන් ඇති කියලා කියයිද?
ඒකේ යාව ජීව අධ්‍යාපනය තව ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා කියනවා. මෙන්න මේ විදිහට අපට මේ ජීවිතය තුළ තථාගතයන් වහන්සේ වදාරනවා පෘථග්ජන භාවය තුළ කවමදාකවත් සංසිඳීම නම් ඇති වෙන්නේ නැහැ, නොසංසිඳීමමයි තියෙන්නේ කියලා. ඒ විතරක් ඒකට පෙන්නනවානේ. ඒක රතා, ඒක ඇලිලා ඉන්නවා. රතිය කියන්නේ ඇල්ම කියන එක. ඒකෙන්ම සතුට හොයනවා. ඔන්න ඔබේ හැටි. නමුත් මේ පාරේ යන පාරක් ගැන නෙමෙයි තථාගතයන් වහන්සේලා දේශනා කරන්නේ. අර ඉපදීම, අර ආහාර හොයා ගැනීම, අර ජීවත් වීම, අර යුතුයකම් ඉටු කිරීම ආදී සියල්ල බැහැර කරන්නේ නැහැ. නමුත් මේ මිරිඟුව පසුපස ලුහු බැඳීම නවත්තන්න කියලා කියනවා. කවදාවත් ඔබ යන්න මිරිඟුව ඈතින් තියෙන අරහම මුණගෙන ගැසෙන නිසා. ඒ සඳහා තථාගතයන් වහන්සේලා මොන හරි දෙයක් කරනවා. සා තථාගතෝ උපසමාය ධම්මං දේශියමානෝ. සංසිඳීම පිණිස ධර්ම දේශනා කරනවා. අන්න දැන් සුස්සුසති අහන්න ලැබෙනවා. සුස්සුතා ලබතේ පඤ්ඤං. ප්‍රඥාව ලැබෙන්නේ සවන් දීලා. මේ ඔබ ගුරුවරයාට ඔබට වඩා උගන්වන කෙනාට සවන් දීලා තමයි ඔබේ දැනුම ලබාගෙන ඔබේ තැනට හෝ ඊටත් එහා යන්නේ. ඒ නිසා ඔබට හැමෝම ඉගෙන ගත්ත අය වශයෙන් සවන් දීලා ගුරුවරුන්ගෙන් ගත්ත කෙනෙක් තේරෙනවානේ. ගුරුවරු යුගතුයි සේරම පෘථග්ජනාය. ඒ විශේෂ ප්‍රවීණෙක් වුණාට අර අනූපසම කියන සීමාව තුළ ඉන්න අය. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ගුරුවරුන්ගේ ගුරුවරයා. දේවාති දේව, සක්කාති සක්ම, බ්‍රහ්මාති බ්‍රහ්ම, තුන් ලෝකාග්‍ර. අපි උන්වහන්සේලාට සවන් දෙන්න ඕන. උන්වහන්සේ ලෝකේ පහළ වෙලා පූර්ණ කාලීන ජීවිතයක් ගත කරනවා. ඒ කරුණු පැහැදිලි කරන්න. ඒ සංරක්ෂණය වෙනවා පරපුරක් අතින්. කටපාඩමින් පවත්වාගෙන එනවා. ග්‍රන්ථාරූඪ වෙනවා. පුස්කොත් පොළපත්වල. අනතුරු ඒවා කඩදාසි කොළ වලට එනවා. අනතුරු ඒවා වර්තමාන උපකරණ ඇතුළට එනවා. පවතින විද්‍යුත් උපකරණ ඇතුළට. එහෙම. නමුත් ඒ මොකටද? සවන් දෙන්න. බණ අහනවා. ඔබේ සිංහල වචනය කියන්නේ කවි අහනවට, කතන්දර අහනවට, අතීත කතා අහනවට කියලා ඉතින් හිතන්න එපා. ඒවා ප්‍රාථමික ප්‍රතිපදා පමණයි. ඒවා ඔස්සේ මෙන්න මේ ඔබේ හැටි, ඔබට මේ සංසිඳින්න බැරි හැටි, සංසිඳීම ඇලීම කොට ගත්තා වූ, සංසිඳීම සතුට කොට ගත්තා වූ ඔබේ ජීවිතය ගැන තථාගතයන් වහන්සේ විවරණයක් කරනවා. මේක තුළ සිදුවෙන දෙයක් තියෙනවානේ. ඒ තමයි උගතා අනුගතා, කැමති කෙනා අකමැති කෙනා, ගිහියා පැවිද්දා අර බලපත්‍රය අවලංගු වෙනවා. 100ට 105ට පල්ලෙහා අවස්ථාවකදී අවලංගු වෙනවා. දැන් ඔප්පුතිරත්තු සහ තවත් කාරණා වලින් අයිති කරගත්ත දේවල් දාලා යන්න ඕන. අනිවාර්යෙන් හැමෝම දාලා ගියා. දාලා යන්න වුණාට දාලා යන්න බැරිකමක් තියෙනවා. යථාර්ථයේ දාලා යන්න වුණාට බැරිකමක් තියෙනවා. අන්නේ දාලා යන්න සිදුන එක යථාර්ථය වුණාට සංසිඳනවා ගත්තේ නැති එක තමයි අනුපසමා කියන එකෙන් පෙන්වන්නේ. ඔබ මේවත් එක්කලා වැරදි විදිහට ඇලිලා. දැන් කාලා බීලා ජීවත් වෙලා සමුගන්න ලබාගත් ජීවිතය ඔබ මොකද කරලා තියෙන්නේ? යන්න පරලොවක් මෙලවදී හදාගෙන. අර වැඩ ටික නිසා. අර අනූපසම, අනූපසරත, අනූපසම්මුදිතා නිසා යන්න ලොවක් හදාගෙන. ඔබ හිතනවද එහෙමකක් තියෙනවා කියලා? නෑ. ඒක අර සුලිසුලන්ගේ දිශාව වෙනස් වෙනවා වගේ Taman කරන ක්‍රියාකාරකම් අනුව වෙනස් වෙනවා.
එනිසා තමන් ගත කරන ජීවිතය අනුව ජීවිතෙන් එහා පැත්තට ඉරණම් කීපයක් පිළිබඳව තථාගතයන් වහන්සේගේ පාළි ගැන්වීම වල සඳහන් වෙනවා පාළි භාෂාවෙන්. මේ අනුගමනීය ප්‍රතිපදාව හේතු වෙලා ඵලයක් වශයෙන් සෝ කායස්ස වේදෝ පරම්මරණා දුක්ගතින් උප්පජ්ජති. සෝ කායස්ස වේදෝ පරම්මරණා මනුස්ස දෝබග්ගං උප්පජ්ජති. සෝ කායස්ස වේදෝ පරම්මරණා මනුස්ස සෝබග්ගං උප්පජ්ජති. සෝ කායස්ස වේදෝ පරම්මරණා මනුස්ස දිව්‍ය සහවිතං උප්පජ්ජති. සෝ කායස්ස වේදෝ පරම්මරණා බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති. මේ සංසිඳවා ගන්න බැරි එකේ ප්‍රතිඵල ලේඛනය. පවෙන් පරලෝ යාම, අඩු මද වැඩි පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම. ඇයි? තව ඕනේ. ඉවර කරගන්න බැරි වුණා නිසා ඕන නිසා තමයි දෙන්නේ. මේ ඔබ ළඟ සිදුවෙන සිද්ධිය තථාගතයන් වහන්සේ විවරණය කරන්නේ කොහොමද? ඔය කනවා බොනවා යනවා එනවා හම්බ කරනවා මව්පියන් පෝෂණය කරන කියන වචන වලට පරිබාහිරව යමක් ගත්තොත් අන්න මේක මේ ගෙනෙනකොට ගෙනා එකක් නෙමෙයි උපදිනකොට නමුත් ඔබ හදාගත්ත වරදක්. ඒ නිසා ඒ වරද නිසා අසහනයට පීඩාවට දුකටපත් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති වුණාටපත් වෙනවා. දන්නේ නැති වුණාටපත් වෙනවා හැමෝම. අන්නේ ප්‍රජාව ඉලක්ක කරන තථාගතයන් වහන්සේ මොකද කරන්නේ? ඔවුන් ළඟ පවතිනා වූ මේ නොදන්නකම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ගමින් ගමට නගරෙන් නගරයට නිවසෙන් නිවසට පුද්ගලයා ඔස්සේ කියා දෙමින් යනවා. ධර්මචාරිකාවේ දෙනවා කියන එකේ තේරුම ඒකයි. ඒකෙන් බඩගින්න යන්න බැරි නිසා ආහාරත් ඕන, වැස්සක් අහුනත් වෙන්නේ නැතුව ඉන්නත් ඕන, නිදිමත නිසා නිදා ගන්න තැනකුත් ඕන. ඒවත් ඉතින් කවුරුව සපයා ගන්න ඕන නැත්නම් සපයලා දෙන්න ඕන. ඒවා නෙමෙයි ප්‍රධාන කාරණේ. ප්‍රධාන කාරණය මේ අනවබෝධයක් තුළ ඉන්න මිනිසා අවබෝධයට පත් කිරීම. එහෙනම් මේ අනුපසමා කියන එකේ තේරුම තව ටිකක් එහාට හොයාගත්තොත් සංසිඳෙන්නේ නැත්තම් නොසංසිඳෙනවා. හෙවත් අනාගත ඵලයක් ලබා දෙන්නට අදාළ හේතු එකතු කරනවා. හෙවත් සසර හදනවා. කවුද සසර හදන්නේ? මොනවද සසර හදන්නේ? දැන් ගඟෙන් ගොඩ වෙන්නම් පාලමක් එහෙම යකඩ වලින් හදනවා. නොතිබී ඉන්නනම් නිවසක් එහෙම උපකරණ වලින් හදනවා. ඔය සසර හදන්නේ කොහොමද? සසර හදන්නේ අනාගතයට ගන්න පුළුවන් විදිහට ආයෝජනය කිරීමෙන් සහ එකතු කිරීමෙන්. පෘථග්ජනයාතින් නොදැන සිදුවෙන දෙයක් මේක. සමහර අය දැනගෙනත් සමහර අය අතින් සිදුවෙනවා. කොහොමත් සිදුවෙනවා පෘථග්ජනයාතින්. ඒ අර සංසිඳෙන්න බැරිකම තුළ තමයි මේක වෙන්නේ. දැන් මෙහෙම යනකොට තමයි කලාතුරකින් කාලයක අවස්ථාවක තථාගතවරු වැනි බුදුවරු වැනි නැත්නම් උන්වහන්සේලාගේ ශ්‍රාවකයෝ වැනි අය මේ සමාජයට මේ තමන්ගේ ජීවිතයේ මෙන්න මේ සංසිඳෙන්න බැරි බව පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙන්නේ. ඔය පාරේ නම් කොච්චර ගියත් මිරිඟුවක් තමයි තියෙන්නේ. අපේක්ෂිත ඉලක්කයක් නම් ලැබෙන්නේ නැහැ කවදාවත්. දුකෙන්, ශෝකයෙන්, බයෙන්, අකමැත්තෙන් ආයිබෝන් කියන තමයි සිද්ධ වෙන්නේ කියන එක. ඒ නිසා කොහොමද අපි මේ සතර හදන්නේ? මගේ දේශනාවල තියෙනවා පෘථග්ජන ඕනෑ කෙනෙක් ගත කරන ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාව තුළ බලවත් වෙන්නේ යම් දෙයක්ද? ඒකට නම් තියලා තියෙනවා. අහිත පිණිස, අවැඩ පිණිස, දුක් පිණිස කියන කාරණාවලට පව් කියලා කියනවා. හිත පිණිස, වැඩ පිණිස කියන කාරණාවලට පින් කියලා කියනවා. මේ දෙක මගහැරී මේ දෙක කලවමී කරනවට පව් පින් කියලා කියනවා.
මගඇරලා ඉන්න තවත් කලාවකට ධ්‍යාන කියලා කියනවා. මේ විදිහට පව් එකතු කරන පින් එකතු කරන පව් පින් එකතු කරන ධ්‍යාන එකතු කරන කියන මේ එකතු කිරීම කියන එක තියෙන්නේ මේ අනුපසමය තුලයි. ප්‍රජාව ඔක්කොම ප්‍රජාව. හැබැයි සෑම ප්‍රජාවටම තථාගතයන් වහන්සේ උපසමාය සංසිඳීම පිණිස ධර්ම දේශනා කරනවා. දැන් තමන් ඉන්න තැන තේරුණා නම් ඒකේ වරද මොකක්ද කියලා හොයාගන්න ඕන නේද? ඒකෙන් ගැලවෙන්න අපි වැළුවොත් එහෙම වර්තමාන යුගයේ වගේම තව සියවස් 5කට 10කට පෙර හිටපු අය මේ වැඩේම කළා. අකමැත්තෙන් පරලොව ගියා. ලෝකේ අල්ලගෙන මරණින් එහා පැත්තට මොනවා හරි ඕනේ කියලා තමයි ගියේ ඔක්කොම. සදාකාලික ස්වර්ගයක් හරි නිවියක් හරි අපාය හරි දිවි ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි කොහේ හරි ඕනේ. තවත් ඉන්න ඕනේ. හරිද? ලැබෙනවා තමයි. නමුත් නිදහස් වීම කියන එකට පාරක් ඔය කොතනක හරි තියෙනවා කියලා ඔබ හිතනවාද? ප්‍රේතයින්ට, භූතයින්ට, දෙවියන්ට, බ්‍රහ්මයින්ට නෑ. ඒ මේවායේ විපාක වශයෙන් ලැබුණ දඬුවමක් එක හොඳ නරක වෙන්න පුළුවනි. දඬුවම ගෙවලා ඉවර වෙනවා. යලිත් මෙහෙට එන්නට බලපත්‍රයක් එහෙම දීලා නෑ. ඒක අර ලොතරැයි යදිනවා වගේ වැඩක්. ආයේ එන්න බලාපොරොත්තු තියාගන්නවට වඩා ලබාගත් එකේ මේ බලාපොරොත්තු ඉටු කරගෙන හොඳයි කියන එක තමයි මම නම් දකින්නේ. මොකද මගේ පරපුරට ඉස්සරලා කාලේ එන්න ඉඩ තිබුණා 10 දෙනෙකුට 12 දෙනෙකුට පවුලකට. මගේ කාලේ 4-5 දෙනෙකුට එන්න ඉඩ තිබුණා. දිනුව කියන මිනිසුන් ඊට පස්සේ මොකද කරන්නේ? එන්න තියෙන කාරණා වහනවා. උපත් පාලනය කියන වචනය යටතේදී සීමා කරනවා. එන්න දෙන්නේ නැහැ. එන්න ආසාවෙන් හිටියට මෙහි දොරවල් වහලා. එහෙම නැත්නම් අහම්බෙන් ආවොත් මොකක් හරි එකක් කරලා පරලෝ වරිනවා මවකුස තුලම ගබ්සා. ඔය දිනු මිනිස්සු කරන වැඩ මම කියන්නේ. මනුස්ස ප්‍රතිලාභෝච සද්දම්මස්ස දේශනා බුදුන් වහන්සේ මනුස්ස ප්‍රතිලාභය ලැබෙන එක සදහම් හමු වෙන එක වටිනවයි කියලා පෙන්නනවා. එහෙනම් අපට ඔබට ස්ත්‍රී පුරුෂ දෙභාව දෙකක් ලබා දීලා මේ මනුස්ස ප්‍රතිලාභයට පාරක් හදලා දීලා තියෙනවා. ඒක කරන්න කියලා එපා කියලා නෑ. පරිණාමය විසින්. ඔබ ඒකේ බර දරන්නේ නැතුව ඒ ආසාවන් විතරක් ඉටු කරගන්න මොකද කරන්නේ? දෙන්න තියෙන දොරවල් වහනවා. දැන් ඔය චීන දිහා හැම එක්කෙනාද කොහෙද නේද තියෙන්නේ? ජනගහනය වැඩි වෙනකොට. ආපු මිනිස්සු ජීවත් වෙන්න ආසයි මැරෙන්න කැමති නැහැ. නමුත් එන්න දෙන්නෙත් නැහැ. එන්න යම් මවකුසට අහමත් මරනවා. මොකද්ද මේ ලෝකේ තියෙන සාධාරණේ? අපට කියනවා නම් එහෙම කියන්න පුළුවන් නම් එහෙම මනුස්ස ලෝකෙට එන්න ඉන්න පොලිම මේ දවස්වල මේ මුදල් ගන්න ටේලර් යන්ත්‍රයක් ගාව ඉන්න පොලිමට වඩා දිගට ඇති. බැංකුව අහලා හින්දා. ඒ නිසා අලුතින් ලැබෙන එක පිළිබඳ අවිනිශ්චිතයි ලබාගත් දේ පිළිබඳ අවධානය යොමු කරොත් නරකද? ඒ නිසා මේ ලැබිලා තිබෙන්නේ අතිශය වටිනා මනුස්ස ජීවිතයක් බව තේරුම් ගන්න කෙනාට විතරයි. මිනිසත්කම ඉක්මවා යමින් මිනිස්සුන් අනිත් සත්තුන්ට කරන්න බැරි වැඩ වෙනත් ආගමිකින්ට කරන්න බැරි වැඩක් මේ මනුස්ස ජීවිතය තුළ කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න හම්බ වෙන්නේ. මේ නොසන්සිඳීමේ හැටි කොහොමද? ඉවර වෙන්නේ නැහැ කියන එක නේද? හොඳයි ඔබේ පස් දොර ගැන අවධානය යොමු කරන්න දැන්. බඩගිනි එනවා. හැමදාම 3 වේලට කනවා. කවදා හරි මැරෙන කල්ම ඔබට ඇති වෙයිද කාලා? ආයෙත් බඩගිනි එනවා. ඔබ රූප නරඹනවා. සතුට ලබනවා. හෙට අනිද්දාට ඉන් අනිද්දාට නැවතත් ඊට එහාට ගැඹුරින් හොය හොයා ඉල්ලන වැරුණාම ඔබට ඇති වුණ දවසක් තියෙනවද?
ගීතය පහළ තැනකින් පටන් ගන්නවා. රසවින්දන ශක්තිය එහාට යන්න යන්න තව එහාට හමු වෙනවා. වාහනය කසරෝද දෙකේ පුංචි රතකින් පටන් ගන්නවා. ඒක ඊට වඩා එහාට සුඛෝභෝගී වෙලා තව එහාට යනවා. ඇති වෙලා තියෙනවද? තමන්ගේ පමණට සාදාගත යුතු, උපයාගත යුතුයි, සංරක්ෂණය කරගත යුතුයි. ඒ ගැන ගැටලුවකුත් නැහැ. නමුත් මේවා හොයලා ලබාගෙන නම් කවදාවත් ඔබට බලාපොරොත්තු වෙන තෘප්තිමත් ඉලක්කය හම්බ වෙන්නේ නැහැ. මන්දයත් තව එහාට ඉල්ලන්න මොකද වෙන්නේ? ඉල්ලන දේ ලබන්න සතරට බැඳෙන්න ඕන. මෙන්න මේක ඔබේ සිත තුළ සිදුවෙන දෙයක් බව උන්වහන්සේ ඊට පස්සේ පෙන්නනවා. ඒකට උන්වහන්සේ සූත්‍ර දේශනාවල විවිධ නම් තියලා තියෙනවා. අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි. මමත්වෙන් ගැනීමෙන් මාරයාට බැඳේ. දැඩිකොට සතුටු වීමෙන් මාරයාට බැඳේ. විවිධ පද ඔස්සෙන්. එනිසා සසර ලැබිලා තිබුණාට සසරට බැඳෙන්න කියලා නැහැ. සසරක් ලැබෙනවා හැම දිනාටම. නමුත් සසරට ලැබෙන එක සහ බැඳෙන එක පෞද්ගලික වැඩක්. අනේ බැඳෙන එකට තමයි මේ පෙන්නන්නේ අනූප සමාරාමා. ඒක තුළ ඌට රැස් වෙන්නේ අරවෙන් යම් ආකාරයක සතුටක් ආස්වාදයක් තිබුණාට නොසන්සිඳීම, කවදාවත් ඇති නොවන එක, තෘප්තිමත් වෙන්න බැරිකම. එහෙනම් වෙනත් පාරක් නැද්ද? ජීවිතය අවසන් වෙන විට බාහිර ලෝකේ ඇතෑරෙනවා වගේම සිත තියෙන ලෝකෙටත් හිත තියන්න. එහෙම නැත්නම් බයකින්, සෝකින්, වේදනාවකින්, බලාපොරොත්තුකින්, ඇල්මකින් තොරව ඇස් පියා ගන්න. ක්‍රමයක් නැද්ද? ඒක කරන්න දෙවියන්ට, බ්‍රහ්මයන්ට, වෙනත් මනුස්ස සත්තුන්ට, වෙනත් ආගමිකයන්ට නම් බෑ. මොකද බුදුවරු වෙලි කළා වූ රහස තුළ තමයි ඒක තියෙන්නේ. අනුගමනීය ප්‍රතිපදාව. ඔබේ වටිනාකම ඔබ තේරුම් ගන්නවද? එහෙනම් තථාගතෝ බුදුවරු ධර්ම දේශනා කරනවා කියන එකේ තේරුම නොසන්සිඳීම වෙනුවට සංසිඳීම පිණිස බණ කියනවා. දැන් අහන්න ඕනේ නේද සුසුසති. නිකන් සුසුසති බෑ ඊට පස්සේ කන යොමු කරලා අහන්න ඕන. මේකෙත් ලස්සන අර්ථයක් තියෙනවා. ගෘහණිය ඔස්සිය උයනවා. සාලේ හරි නැත්තම් රේඩියෝ එකක් දාලා තියෙනවා. උයනවා ඇහෙනවා යාට. මොන හරි සද්දත් ඇහෙනවා. කතා කරන ඒවා ගීත ඇහෙනවා. ඇහුණා මට කියනවා හරියට කියා ගන්න බෑ. මොකද ඒ පද පිළිබඳ රසවින්දනයකට වෙලාවක් නැහැ. නිකන් ඇහිලා තියෙන්නේ. ඒ වගේ මම නම් දකිනවා බණ ඇහිලා බෑ. සෝතං ඕදහති. කන් යොමු කරන්න වෙනවා. එතකොට අහනවා ඒකට කියන්නේ. එතකොට ඒකෙන් විස්තර කරන්නේ ඔබේ චිත්තාභ්‍යන්තරයේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ විවරණය. පුද්ගලයෙක් වශයෙන් ඔබ කටයුතු කරද්දී ඔබම සසරට බැඳෙන හැටි. බැඳීමෙන් දුකටපත් වෙන හැටි. ඒ ටික අයින් කරගත්තොත් එතන දුකක් නැති හැටි. ඔබ හොයන සැප තියෙන හැටි එතන. ඔබ හොයන දේ වැරදි පාරකින් යන නිසා හමු වෙන්නේ නැහැ. හරි පාරකින් ගියොත් හමු වෙනවා. ඒක එතන කන යොමු කරපුවාම අඤ්ඤා චිත්තං උපට්ඨපේති. ඊට පස්සේ ඒ කෙරෙහි අඤ්ඤාතේ කියන්නේ සාමාන්‍යයෙන් දැනගත් එකෙන් එහා පැත්තට ගැඹුරට වටහා ගැනීම සඳහා අවධානය යොමු කරන්න පුළුවන්. අඤ්ඤාතං සුගතා අඤ්ඤාතං භගවා කියලානේ පෙන්වන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා පෙන්වන්නේ. කොණ්ඩඤ්ඤ අඤ්ඤා උනේ මේක තේරුම් ගත්ත නිසා. සිත වටහා ගැනීම සඳහා යොමු කරන්න වෙනවා. එතකොට ඔබට ඔබේ සිත පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් හමු වෙනවා. ඒක අපේ ධර්ම දේශනාවල හැකේම පෙන්ලා තිබෙනවා. දැන් මේ සංසිඳීම කියන්නේ මොකද්ද? ඉවර වෙන්න ඕනනේ. දැන් මොනවද සංසිඳීම? තේසං ූප සමෝසුකාං. එතන තියෙනවා අපද ඒවායේ සංසිඳීම සැපයි. දැන් ඒවායේ කිව්වේ මොනවටද? ඒ ගාථාවේ නම් සමාජය නම් එහෙම දකින්නේ නැහැ.
නමුත් අපිට පෙනෙනවා එහෙම ඒක. අනිච්චාවත සංඛාරා වෙනුවට නිච්චාවත සංඛාරා සමාජයේ. ඒ සංඛාර පදේ යටතේ උන් නොසංසිඳෙන්නේ අපුණ්‍යාභි සංඛාරයෙන් පුණ්‍යාභි සංඛාරයෙන් ආනිජ්ජාභි සංඛාරයෙන් රැස් කරනවා සංසිඳවන්නේ නැහැ. ඒ ගාථාවේ පෙන්වන්නේ සංඛාරයන්ගේ සංසිඳීම සැපයි. ඒ සඳහා අනුගමනීය ප්‍රතිපදාවකට යන්න. දැන් මෙතන ඔබට ලැබෙන දේ පිළිගන්න, ලැබෙන දෙයින් සතුට වෙන්න. ඊට එහා පස්සට ගන්න හොයන්න තියන්න යන්න එපා. ඒ පස්සට ගන්න හොයන්න තියෙන එකම තමයි ඔබට ඒක ලබන්න නම් ඔබ ඉන්න ඕනේ ඉස්සරහට. එහෙනම් ඔබට අනාගත සසරකට යන්න ඕන. කුමක්ද මේ සඳහා ධම්මං දේශේති? සංසිඳීම සඳහා ධර්මයක් දේශනා කරනවා. එහෙනම් නොසංසිඳීමට ධර්මයක් ඕන නැහැනේ. නොසංසිඳීමට ඕන වැඩක් කරාට කමක් නැහැ. අන නොසංසිඳීමේදී අපි මේකට එකතු කරනවා ලෝභය, දේශය, මෝහය, මානය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නම් වූ නොමිනිස් ගති ලක්ෂණ ටිකක් එකතු කරලා තමයි මේ නොසංසිඳීම පාවිච්චි කරන්නේ. මේවා හැම එකක්ම නිසා මොකද කරන්නේ? ඔබට දුර නොපෙනෙන, සසර නොපෙනෙන අන්ධ භාවයක් ලබා දෙනවා. දැසේ අන්ධ භාවයක් නෙමෙයි. අන්ධකරණ කියන සූත්‍රය මේක පෙන්නලා තිබෙනවා. ඒ අන්ධ භාවය තුළ ඊට පස්සේ නොපෙනීම තුළ ඊට පස්සේ හොයන්න යනවා. දැන් තථාගතයන් වහන්සේ චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරේ ඉන්නකොට තෙල් පහනක් දැල්ලා දුන්නා වගේ. නැත්තම් චක්කුන් උදපාදි ඥානං උදපාදි. ඇස ඥානය ඒක ධර්මදේශනාවක් මගින් කරනු ලබන්නේ මනුස්සයාව ඥානනය කරන එක. වෙනත් විදිහක ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න නොසංසිඳීම වෙනුවට සංසිඳන පාරක යන්නට මාර්ගය කියලා දෙනවා. එතකොට මේ තේරුම් ගත්තන් පස්සේ මේ මාර්ගය යන්න වෙනවා. අන්නේ අනුගමනීය ප්‍රතිපදාවක් බුදු සමය තුළ තිබෙනවායි කියන සංකල්පනාව මේ සමාජයේ බොහෝ දෙනෙක් තුළ නැහැ. බණ කියලා කතන්දරයක්, ජාතක කතාවක් නැත්තම් පින්කමට ගිහින් අහලා සාදු කියලා කාලා ගෙදර යනවා. එච්චරයි. මේ තමන් එදිනෙදා ජීවිතෙත් කරන්නේ අනුගමනයක්. තම තමන්ට කැමති පරිදි. ඒ අනුගමනීය ප්‍රතිපදාව තුළ තමයි මේ ප්‍රපාතයට වැටෙන්නේ ටික ටික. වෙනත් මාර්ගයක් අනුගමනය කරන්න කියලා තථාගතයන් වහන්සේලා වදාරන්නේ. ඒක ප්‍රායෝගික බුදුදහම කියන්නේ ඒකයි. තම හැමෝටම පැවරෙන වැඩක්. වැඩක් කිව්වහම කුඹුරු කොටනවා වගේ වැඩක්. වැඩක් කිව්වහම ගෙදර රාජකාරිය අතහැරලා වැඩක් කියන කල්පනෙට එන්න එපා. තම තමන් එදිනෙදා කරන්නා වූ වගකීම් යුතුකම් යුතු කිරීම හමුවේ ඒ සමග යන්නා වූ කෙනෙකුට නොපෙනෙන රහසිගත වැඩක්. පොද කයට වචනට සිතට මුල් වෙන්නේ සිත නිසා සාටවත් පෙනෙන්නේ නැහැ මේ වැඩේ. කය පේනවා, වචන පේනවා. ඒකනේ අනිත් අය දකින්නේ. අම්මා හෝ තාත්තා ගුරුවරු දකින්නේ, ආයතනයේ ප්‍රධානියා දකින්නේ ඒ ක්‍රියාවලිය. ඒක නැවැත්තුවොත් නේ දොස් අහන්න වෙන්නේ. ඒක නවත්තන්න වෙන්නේ නැහැ. මේ සිතේ ක්‍රියාවලියට කුමක්දෝ වැටක් බඳින්න තියෙනවා. එනිසා එකට කියනවා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානං ශාසනං කියලා. චිත්තස්ස දමතෝ සාදු චිත්තං දංහම් සුඛාවහං කියලා. සිත දමනය කිරීම යහපත්, සිත දමනය කර ගැනීම සැපගෙන දෙයි, දුක්ගෙන දෙයි නෙමෙයි. අන්නේ සිත සම්බන්ධ ක්‍රියාවලියක දමනය නොවීම නොසංසිඳීම විදිහටත්, දමනය වීම සංසිඳීම විදිහටත් පෙන්නනවා. දැන් සිත සම්බන්ධ ක්‍රියාවලියේ දමනය නොවීම මොකක්ද? මම මෙහෙම පෙන්නන්නම්. සාමාන්‍යයෙන් දරුවෝ නැත්නම් ඔබ සාමාන්‍යයෙන් ඉන්න වෙලාවට දැකීමට ප්‍රියයි, සංසුන්, ආකර්ශනීයයි නේද? සාමාන්‍යයෙන්
අවුරුදු 3ක 4ක 5ක සුරතල් දරුවෙකුගේ මුණ දිහා බලන්න. ඒ මස්සල දර ආකර්ෂණයක් තියෙන්නේ කියලා. ඇඟ තුල ඔබ පෙන්නා වූ ආකර්ෂණයත් සිතේ තිබෙනා වූ 100%ක් නුනට පිවිතුරු බව තුළ. නමුත් ඔබට පේනවද ජීවිතයේ පුරාම මේ සංසුන්කම වෙනුවට දවල්ට රැට එක එක මොහොතවල් වලට නොසන්සුන්කමක් රජ යනවා. ඒ වෙලාවට ඔබේ අර සංසුන් මොහොන හෝ කතාව හෝ මේ මොකක්වත් නැහැ. ඔබ වෙනස් වෙනවා නේද? කවුද ඔබ වෙනස් කළේ? ඔබද මේ වැඩේ කළේ? ඔබේ සිතට ආරූඪ වෙන්නා වූ හැඟීමද මේක කළේ? අර ආවේශ වෙනවා කියලා කතාවක් තියෙන්නේ. එතකොට ආවේශ වුණාම යම්කිසි පුද්ගලෙක් ඒ හිතේ තියෙන හැඟීම් ටික තමයි කයෙන් වචනෙන් ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේ මේ කය යනු අසරණේක් අහිංසකෙක් වශයෙන් තමයි මටත් පේන්නේ. මේකෙන් වැඩ ගන්න ඒ මොහොතට ඔබේ සිතට ආවේශ වෙනවා ඔබට අයිති නැති මායයට අයිති හැඟීම්. දැන් එවිට ඔබ අර හිතෙච්ච සංසුන් භාව වෙනුවට නොසන්සුන් බවට පත් වෙලා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, පලිගැනීමෙන් කටයුතු කරලා අවුලක් හදන්නේ නැද්ද? ගමට, රටට, තමන්ට, සමාජයට, මෙලොවට, පරලොවට අවුලක් හදනවා. ඔබද ඒක කළේ? ඔබද ඒක කළේ ඔබේ කය වචනේ සඳහා මෙහෙව්වේ ඔබේ උත්සන්න වූ හැඟීමද? හැඟීම ද්‍රව්‍යද? හැඟීම පඨවි ආපෝ තේජෝ වායෝද? නෑ. මෙන්න මෙතන තමයි රහස තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දකිනවා මිනිස්සුන්ට නිවිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. මිනිස්සු විසින් නිවීම නැති කරගන්නවා. එනිසා ඒවට කියනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා මේවා රජ වෙනකොට නීවරණ ධර්ම. තියෙන නිවීම වහන ධර්ම ඔබේ කරගන්නවා. ඔබ නිවීම හතහැරලා වහන ධර්ම ඔබේ කරගන්නවා. දැන් ඔබ ගත කරන්නේ ස්වාභාවික ජීවිතයක්ද අස්වාභාවික ජීවිතයක්ද? ඔබව මෙහෙවනු ලබන්නේ ඊට පස්සේ ධර්මයේ විසින්ද නැත්නම් ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය විසින්ද? ඔබ තේරුම් ගන්න මේක. මේ එකම හැඟීමකින්වත් ඔබ මෙහෙවන විට එකකින් සමාජයට යහපතක්, ඔබට යහපතක්, ඔබේ අධ්‍යාත්මයකට යහපතක් සිදු වෙයි කියලා හිතනවාද? එනිසා මිනිසා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, කපටකමෙන් බර වෙන තරමට ලෝකෙ දුක් වැඩි වෙනවා. අවුල් වැඩි වෙනවා. ඔන්න ඔහොමයි මේ ලෝතලයේ දුකටපත් වෙන්නේ. මේ නොමනා අමානුෂික ක්‍රියාකාරකම්. දැන් මේවට වටබඳින්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. මේවා සිතින් පළවා හැරිය හැකි. එවිට තමයි යථා තත්වයක්, පැවතුන තත්වයක් හමු වෙන්නේ. ඒ නිසා ඒකට ලස්සන වචනයක් තිබෙනවා. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බානං. මේ නිවීම කියන්නේ මේ ලෝභය, දේශය, මෝහය බිඳුවට බැස්ස තැන. එහෙනම් ලෝභය, දේශය, මෝහය දුකයි. ලෝභය, දේශය, මෝහය නොසන්සිඳේ කියන ගන්න පුළුවන් නේද අපිට? ලෝභය, දේශය, මෝහය නොසන්සිඳීමයි. අන්න ඒවා සංසිඳවා ගන්න ක්‍රමය තමයි බුදුදහමෙන් දේශනා කරන්නේ. දැන් එහෙනම් ඒවා හටගත්ත මොහොතක පවත්නවද සංසිඳවා ගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන නේද? හට ගන්න අපි ක්‍රම හදලානේ තියෙන්නේ. නොසන්සිඳෙන, නොසන්සුන් වෙන විට නොසන්සුන් බව දිගට පාවිච්චි කර ඉතා ඉක්මනින් සංසුන් කරන්න තථාගතයන් වහන්සේ වදාළ මාර්ගෝපදේශකත්වයේ ගන්න ඕන. මේ හිතට දීලා තියෙන අගයක් හටගත්තන්න උනම් පුළුවන්. හැබැයි වැඩි වෙලා ඉන්න බෑ, යන්න ඕන. අපි මේක පිළිගන්නේ නැතුව මේ හටගත් එක පවත්තන්න කල්පනා කරනවා වෙනත් කෘත්‍රිම ක්‍රමයක් පාවිච්චි කරලා. ඒකට අපි කියනවා අල්ලා ගැනීම කියලා. ඒකට අපි කියනවා විකෘතියක්, මමත්වයෙන් ගැනීම, විපල්ලාස. ඉතින් අර සබ්බේ පුතුග්ජන උම්මත්තකා කියන පදෙන් පෙන්වන්නේ මේ
බුදුවරුන්ගේ අවවාදානුශාසනා නොලබන ලෝකයා මේ උමතු භාවයට පත් වෙලා මොකද කරගන්නේ? අවුල් කරගන්නවා කියන එක ජීවිතේ. ඛේදවාචකයක් බවට පත් කරගන්නවායි කියන එක. දැන් ඔබට පෙනෙනවද යම් මොහොතක සෝකේදී දුකේදී සන්තෝෂිත වෙනත් කාරණාවලදී ඔබ ඉන්න තැනට වඩා වෙනස් තැනකට ඇවිදින් ඉන්නවායි කියලා? ආපහු ඔබ ගිහින් නතර වෙන්නේ කොතනද? මේ තැන්වල ඉන්න පුළුවන්ද? ශෝකය තුල, දුක තුල, සන්තෝෂය තුල මොනවා හරි කාරණයක් තුල හැමදාම ඉන්න පුළුවන්ද? නතර වෙන්නේ සංසිඳුන තැන. ඒව නැති තැන. හැමදාමත් මේ නැත්තන තියෙන බව ඔබ පිළිගන්නවද? ඒ අවුල් නැති තැන හැමදාමත් තියෙනවා. ඒක අතහැරලා අපි මේකට එනවා. ඒ නිසා ඒකේ තියෙන වද ටික විඳින්න හම්බ වෙනවායි කියලා. දැන් මේ ටික නැත්නම් අර සංසිඳුන තැන තියෙනව නේද? මේ බුදුවරු හෙළි කළා වූ ධර්ම න්‍යාමයේ සරණ කරගන්න ඕන අර හිටපු තැනට යන්න කියලා ඔබට තේරෙනවද? ඒ නිසාද නීවරණ දුකක් නීවරණ ප්‍රහාණය කරන්න ඕන කියලා පෙන්නන්නේ. අන්න පැවරෙන වගකීම. ඉතින් මේකට කවුරු හරි මොනවා හරි කිව්වට මොනවා හරි කරාට හම්බ වෙන්නේ නැහැ. අද සමාජයේ පුරුදු වෙලා තියෙන කවුරු හරි මොන කියන මොනවා හරි කරන එක. එක එක්කෙනා එක જાති කියනවා ඒව කරනවා. නමුත් තථාගතයන් වහන්සේ මේ සඳහා න්‍යායක් පෙන්නනවා. මේ මොහොත අනාගතයක් පවතින්නට හේතු ඉතුරු කරලා අවසන් කිරීමේ න්‍යාය එකක්. මේ මොහොත අනාගතයක් හදන්න නැති වෙන්න සංසිඳීමේ න්‍යාය තවත් එකක්. මේ මොහොත අනාගතයක් හදන න්‍යාය ඔබ පාවිච්චි කරමින් ඉන්නවා. ස්වභාවයෙන්ම පාවිච්චි කරමින් ඉන්නවා හැමදෙනාම. අනුසෝතගාමීන් කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් මේ මොහොත ඔබට පාවිච්චි කරන්න පුළුවන් කියලා පෙන්නනවා මෙන් මිදෙන්න. පටිසෝතගාමී කියලා කියනවා. ඒ නිසා බුදුවරුන්ගේ නිර්දේශයක් තියෙනවා. මේ නිර්දේශය පිළිගන්නවට මේ නිර්දේශය අනුගමනය කරනවට මේ නිර්දේශයේ ප්‍රතිඵල ලබනවට තමයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන්නේ. බලන්න ඔබ දිහා ළමා කාලයක කිව්ව නේද? ඔබ මේ නිර්දේශය පිළිගත්තද අනුගමනය කරනවද ප්‍රතිඵල ලබනවද? නැහැ. ඒකට කියන්න තියෙන්නේ මොකක්ද? අර උපහාස රසය දන්නා වූ හිමි නමක් උපහාස රස මතක තියාගන්න. දැන් පිරිත් දේශනාවක් කරලා උදෑසන දානය පිළිගන්නලා. දැන් දානය සාංගික කරන්න ඕන. එතකොට ඉමං බික්ඛං සපරික්කාරං මෙම භික්ෂාව ආහාරය. උන්වහන්සේගේ උපහාස රසය බලපුවම මෙතන මොකක්වත් පිළිකරක් තියලා නැහැ. ඉමං බික්ඛං නෙමෙයි නිකම් බික්ඛං නේ කිව්වයි කියනවා මේක. අන්න ඒ වගේ මේක නිකං සරණං ගච්ඡාමිනේ. අනුගමනීය ප්‍රතිපදාවකින් තොරව මේක නිකං සරණං ගච්ඡාමි. වාචික සරණං ගච්ඡාමි. නමුත් මේක අනුගමනීය ප්‍රතිපදාවකට නමක්. අපේ දේශනාවල මේක විස්තර කරලා තිබෙනවා. ඊයේ ඇහුවා නම් හෙට අහනවා නම් මේක තිබෙනවා. ඒ නිසා මේ මොහොත සංසිඳවන්න පුළුවන් කොහොමද? ඒ සඳහා තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. මේ මොහොත ඉවර වෙන්න ඕන. හෙටට ගන්න තියන්න නැතුව, ආයෙ ඉල්ලන්න නැතුව. හෙට හම්බ වෙයි. ආහාරත් හම්බ වෙයි, වාහනත් හම්බ වෙයි, රූපත් හම්බ වෙයි, සද්දත් හම්බ වෙයි. අද බලාපොරොත්තු නොතිබුවාට ඇල්මක් නොතගත්තට අපූර්වට සුන්දර විඳින්න පුළුවන් වෙයි. මේ නිසා මේ වර්තමාන මොහොතේ ඔබේ හිතේ උපදින එකට ස්කන්ධ පංචකය කියලා කියනවා. ඒක ඇලෙන එකට ඔබ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියලා කියනවා. ඒක නොඇල්මෙන් අවසන් කරන එකට විදසුන් වඩනවා හැවත් අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලනවායි කියලා කියනවා. සුන්දරතම වචන දෙක තමයි ඔබ කරන වැඩේට උන්වහන්සේ නමක් තියලා තියෙනවා. අවශේෂ නිරෝධය කරනවා මොහොතක් පාසා ඔබ අනුපසමාය. උපසමය සඳහා පෙන්නනවා නිරවශේෂ නිරෝධය පාවිච්චි කරන්න කියලා.
පාලියෙන් තියෙන පදයක ගැලපීම සිංහලට මම හදලා තියෙන හැටි ඔය. හේතු ඉදිරිකොට සසර යන්නට හේතුවක් ඉදිරිකොට අවසන් කිරීම අවශේෂ නිරෝධයයි ඒ අනුපසමය. සසරේ පවතින්නට හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීම නිරවශේෂ නිරෝධයයි. නිරවශේෂ නිරෝධය කියන එකේ තේරුම හේතුවක් ඉතුරු නොකොට අවසන් කිරීම. එනිසා බුදු සමය තුළ හේතු ඉතුරු කොට අවසන් කිරීමට සංස්කාරයන්ගේ නිත්සුකාත්ම වශයෙන් බැලීමයි කියනු ලැබේ. එනම් කම්මන්තරණං ගච්ඡාමි. බුදු සමය තුළ අනාගත පවතින්ට හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීමට අනිත්‍ය අයයි කියනු ලැබේ. අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමයි කියනු ලැබේ. එතකොට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් ඕ ධර්මයේ සරණ මේ සංසිඳීම සඳහා යොදා ගන්න වෙනවා. ධම්මං දේශේති. ඔන්න ඔබට හමු වෙන අනුශාසනාව. දැන් මේ පාරේ යන්න ඕන. අන්න මේ අනුගාමිකයන් කියන්නේ. දැන් බුදුන් වහන්සේ ලෝ පහළ වුණා අනුගාමිකයෝ ඇති වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අනුගාමිකයෝ අනුගමනය කරනවා කියන එකනේ. නමුත් අපි වර්තමාන සමාජයේ වචනෙන් කිව්වට අනුගමනය කරන්නේ කර්ම මාර්ගයේ ස්ටොප් අත්හිතවලා තියෙන ධර්ම මාර්ගයේ වසා තිබෙන්නේ. නමුත් අනුගමනීය ප්‍රතිපදාව තියෙන ධර්ම මාර්ගයේ නිර්වශේෂ නිරෝධය. මේක වර්තමාන මොහොත තුළ ඔබ විසින් වීරියෙන් උත්සාහයෙන් ඒ වගේම එතන සතිමත් වී කළ යුතු දෙයක්. එනිසා ඒ වීරිය උත්සාහයන්ට සඳහන් වචන වාගයක් පාවිච්චි කරනවා බොජ්ජංග කියලා. ඒවෙන් කරන්නේ වීරිය තමයි. එබැවින් මේ ගැඹුරු තැන විවරණය නොකලාට මම මේ අනුපසමය තුළ සිදුවෙන්නා වූ අවුල පිළිබඳව පැහැදිලි කළා. උපසමය නම් කොයි දේශනාවලත් පවතිනවා. තවත් එකකින් පැහැදිලි කරන්නම්. අද හෝ හෙටම. එබැවින් ඒ තත්ත්වයන් තේරුම් අරගෙන මිනිස් ලොවට ආවේ මොකටද? මිනිස් ලොවේ යන්නේ කර්ම පොදි බැඳගෙන ආපහු එන්න බැරි විදිහටද? මිනිස් ලොවදී ජය ගන්න පුළුවන් පාරක් තියනවා නේද? අර අපි හදාගත්ත නොසන්සුන් බව තුළ නේද මේ දුක් ගෙනත් දෙන්නේ? ඒක අපිට සංසිඳවා ගන්න පුළුවන් නම් සංසුන් බව හැමදාම තියෙනවා. නොසන්සුන් කරන කාරණා හමුවේදීත් රෝධහම නැමැති කාරණා හමුවේදීත් සංසුන් බවට රිදවන්න බෑ. එහෙම ජීවිතයක් ගත කරනවට කියනවා නිවිලා ජීවත් වෙනවායි කියලා. ඔබ නිසා ඒ නිසා ඔබ හැම දිනාටත් ලබාගත් ජීවිතේ අනාගත ජීවිතේ බලාපොරොත්තු ඔස්සේ බුදුන් දකින්නට යමනකොට මේ නිවන සැනසෙන තැන අගය තේරුම් අරගෙන එතෙන්ට පත් කරගන්නට වීරිය කරන්නට. ඊට අවශ්‍ය දහම් සරණ ගන්නට මෙම ධර්මානුශාසනාව හේතු ආසනාව වේවා මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවා අනුග්‍රහක බවතුන්ටත් ඔබටත් මේ සදහම් මැස පෑදේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මේ ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහක දායකත්වය අතුරුගිරියේ පදිංචි ඩී.ආර්. අබේදීර මහත්මිය විසින්. අරමුණු අතර පරලෝසෙපත් ධනපාලි වික්‍රමසිංහ මෑණියන්ට හා ඩැනී අබේදීර පියාණන් තමන් වෙනුවෙන් කළ මෙහෙයට ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් යැපෙනින් යැපෙන තැනක සිටී නම් පින් අනුමෝදන් වී ජීවිතය සුවපත් කරගෙන මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා සද්ධර්ම අවබෝධයෙන් සසර දුක් කෙලවර කරගන්න හේතු වේවා. ඩී.ආර්. අබේදීර මහත්මියගේ පවුලේ අයගේ ග්‍රහඵල දුරු වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මැයි මාස 31 වෙනි දින ජන්මදිනයේ මැයි මාස 31 වෙනි දිනට ජන්මදිනයේ දුණු මියුනි දිනිතිකා දියණියගේ දිනේට සුබ උපන්දිනයක් වේවා සමග අධ්‍යාපන කටයුතු සාර්ථක වී ජීවිතය වාසනාවන්ත වේවා. දැනට රෝගාතුර වී ප්‍රතිකාර ලබන්නා වූ සුනේත්‍රා වීරසේකර සොයුරියට ඉක්මන් නිරෝගී සුවභාවය සුවපත් භාවය ලැබෙන්නට ආශිර්වාදයක් ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැබෑ චිර ජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. කොරෝනා වර්ධනෙන් පීඩා විඳින සියලුම ලෝකවාසී ජනතාවට
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් අනුගමනය කරන්න ලැබීම තුළින් ඉක්මනින් මේ රෝග පීඩාවෙන් සමස්ත ලෝකයේ මුදවා ගන්නට නොනැස පෑදේවා. මම මේ සමහර වචන හදනවා ගැලපෙන ආකාරයෙන්. දෙපාර්ශ්වයම නමින් පරලොවසෙපත් සියලු සහෝදර සහෝදරයන් හා ඥාතීත මිත්‍රාදීන්ට උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙක් ඉන් අනුමෝදන් කරන ජීවිතය සැපවත් කරගෙන මතු භවයකදී නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගනිත්වා. ධම්මස පාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවට එන්ට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ඔබේ පැතුම් ඉටු වේවා. සබ්බිහිතයෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං